හරි එහෙනම් අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම පටන් ගමු. දැන් එතකොට මේක මම ඔයාලට මුලදී කියලා දීලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම කියලා කියන්නේ පාඩම් මාලාවක් විදිහට යන එකක එක කොටසක්. හරි. දැන් අපි මේ පාඩම් මාලාවේ එක පාඩමක් මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඒ තමයි ධාරා විද්‍යුතය. හරි. ධාරා විද්‍යුතය ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හරිලා ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම් සෙට් එකක් මේ. ඊළඟට මේ ගොඩට අයිති වෙන තව එකක් තමයි ගෘහ විද්‍යුත් පරිපථය පාඩම. ගෘහ විද්‍යුත් පරිපථය පාඩම ඊට පස්සේ මේ ගොඩට අයිති තව එක්කෙනෙක් ගන්න පුළුවන් අපිට චුම්බක පාඩම. චුම්බක. හරි. එතකොට මේ හතර දෙනා තමයි සාමාන්‍යයෙන් එක සෙට් එකක් විදිහට යන්නේ. මේක තියෙන්නේ 10 වසර නිර්දේශයේ. මේ තුන් දෙනාම ඉන්නේ 11 වසර නිර්දේශයේ. හරිද? ධාරා විද්‍යුතයේ පාඩම ගත්තොත් ධාරා විද්‍යුතයේ පාඩම 10 නිර්දේශයට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ මේ 2 3 4 වශයෙන් මම ලියලා තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ගෘහ විද්‍යුත් පරිපථය සහ චුම්බක පාඩම ඔය කියන පාඩම් තුනම 11 ශ්‍රේණියේ නිර්දේශයට අයිති වෙන පාඩම් තුනක්. හරි. එතකොට දැන් මේ වෙනකොට අපි ධාරා විද්‍යුතයේ පාඩම ආවරණය කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ පාඩම් මාලාවේ දෙවෙනි පාඩම වන ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම පටන් ගන්න. හරි. එතකොට ඔයාලා දන්නවා මම මේ පාඩම් පිළිවෙලට උගන්වන කෙනෙක් නෙමෙයි. පොතේ අනුපිළිවෙලට පාඩම් උගන්වගෙන යන්නේ නැහැ. පාඩම් අතර සම්බන්ධතා ඇති වෙන විදිහට තමයි පාඩම් උගන්වන්නේ. එතකොට අපි මේෙදි ධාරා විද්‍යුතය දන්නවා. ඒකේ දැනුම අපිට සමහර අවස්ථාවලදී ඉලෙක්ට්‍රොනික්ස් වලට අවශ්‍ය වෙනවා. මේ වගේ දැනුම ගෘහ විද්‍යුත් පරිපථයට අවශ්‍ය වෙනවා. මේ වගේ දැනුම චුම්බක වලට අවශ්‍ය වෙනවා. හරි. ඒ නිසා දැන් එහෙනම් මෙයාලා අතර සම්බන්ධතාවයක් තියෙනවා. මේ පාඩම් හතර දෙනා එකිනෙකට සම්බන්ධයි. එහෙනම් අපි බලමු ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මොකක්ද? මොන වගේ දේවල්ද මේකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව. මේක හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. පෞද්ගලිකව මම කැමති පාඩමක්. හරි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව. එතකොට මොකද්ද මේකේ තියෙන්නේ? සරලව කියන්න. දැන් මම කතා කරන එක ඔයාලට ඇහෙනවා සහ මගේ රූපය ඔයාලට පේනවා. ඉලෙක්ට්‍රොනික්ස්. ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් තමයි මේ තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මම විසින් මේ මයික්‍රොෆෝනයට මෙතන තියෙන මයික්‍රොෆෝනයට හරි මෙතන තියෙන මයික්‍රොෆෝනයට මම විසින් ශබ්දය ලබා දෙනවා. හරි. එතකොට මේකේ මෙතන තියෙන සර්කිට් එකෙන් හරි මෙතන තියෙන සර්කිට් එකෙන් එතකොට මේක වයර් සම්බන්ධ එකක් නෙමෙයිනේ. හරි. මෙන්න වයර්ලස් එකක්. වයර් නෑ මේකේ. උරුමිනියෙක් ඇවිල්ලා. හරි. දැන් එතකොට මේකෙදි මම කතා කරන හඬ මම පිට කරන ශබ්දය මෙයා විසින් ග්‍රහණය කරගන්නවා. මෙතන තියෙන ළමයි චුම්බක ක්‍රියාවලියක්. ඒක අපි චුම්බක පාඩමේ ඉගෙන ගමු. හරිද? මේ මයික්‍රොෆෝනේ මේ අග්‍රයේ තියෙන චුම්බක ක්‍රියාවලියක්. ඔතන චුම්බක ක්‍රියාවලියක් සිදු වෙලා මම මේ කතා කරන හඬ පරිවර්තනය කරනවා ධාරාවක් විදියට. ඒ කියන්නේ කරන්ට් එකක් විදියට හරවනවා. ළමයි පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මම මේ කතා කරන හඬ හරි මෙතන සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් අපි ඒ ක්‍රියාවලිය චුම්බක පාඩමේ බලමු. මයික්‍රොෆෝනය ගැන තියෙන ඔයාලට කියලා දෙන්න. මේ මයික්‍රොෆෝනය මගේ ධාරාවක් බවට හරවන. කරන්ට් එකක් බවට හරවන. ඒ හරවන කරන්ට් එක හරි මෙන්න මෙතනදී මෙතන තියෙන චූටි සර්කිට් එකෙන් ඒක හදනවා ළමයි තරංගයක් බවට. හරි. දැන් මේක වයර් සම්බන්ධ වෙලා නැහැනේ. මේක දැන් ගිහිල්ලා දැන් මෙතන මගේ තියෙන මේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ වෙන්න ඕනේ. වයර් එකක් කියලා හිතුවොත් එහෙම හිතෙන්න එපයි. දැන් මේ තව මයික් එකක් තියෙනවා. දැන් මේක බලන්නකො මේක වයර් එකක්. ඒතකොට මේක කෙලින්ම මේක දිගේ එහෙනම් අර පරිපතයට එහෙම නැත්නම් අර ලැප්ටොප් එකට කරන්ට් එක යනවා කියලා අපිට කියන්න පුළුවන් නේ. නෑ එහෙම යන්නේ නෑ. දැන් මෙතන වෙන්නේ මෙතනට එන මේ ධාරාව හරිද? මෙතනට එන ධාරාව මෙතන ගොඩනගෙන ධාරාව හරවන තරංගයක් විදිහට. හරිද? මෙතන මේ එන එක තරංගයක් විදිහට හරවනවා. ඒ තරංගයක් බවට හරවන එක ඊට පස්සේ මෙතනින් මුදා හරිනවා. හරි මෙතනින් මුදා හරිනවා. මෙතන මේ තියෙන සර්කිට් එකෙන් මේක මුදා හරිනවා. මුදා හැරපුවාම ඒක ග්‍රහණය කරගන්න ඒරියල් එකක් අන්න හරිය තියෙනවා.
හරිද? ඒක දැන් මට අරන් පෙන්නන්න බෑ. අරන් පෙන්නන්න බෑ කියන්නේ මම එතකොට මේ ඔක්කොම කියන එක නතර වෙනවා. හරි? කියන්නේ කියන එක ඔයාලට ඇහෙන්නේ නැති වෙලා යනවා. මම අරගෙන ස්ටොප් කරලා ගත්තොත් එහෙම ඔක්කොම නවතිනවා. එතකොට මේ මෙතනින් පිට කරන තරංගය හරි මෙතනින් පිට කරන තරංගය ඇන්ටනාවකින් ග්‍රහණය කරගන්නවා. හරි ඔයාලගේ ගෙවල් වල ටීවී එකේ තියෙන ඇන්ටනා ඊට පස්සේ රේඩියෝ එකේ තියෙන ඇන්ටනා තියෙන අන්න ඒ වගේ චූටි ඒරියල් එකක් තියෙනවා මේකේ. ඒ ඒරියල් එකෙන් මේක ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන ඒක දෙනවා ලැප්ටොප් පරිගණකයට. ග්‍රහණය කරගෙන එතනක් තියෙනවා සර්කිට් එකක්. ඒක ඇතුලේ අර ආපු තරංගය ළමයි හරවනවා ධාරාවක් බවට. අර ආපු තරංගය හරවනවා ධාරාවක් බවට. හරවලා ඒක දෙනවා ලැප්ටොප් පරිගණකයට. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතන තියෙනවා ඊට අමතරව කැමරාවක්. කැමරාවෙන් මොකද වෙන්නේ? මේ ඉස්සරහා මේ ඉදිරිපස රූපරාමු ටික සටහන් කරගෙන ග්‍රහණය කරගෙන ඒකෙත් තියෙනවා වයර් එකක්. ඒ වයර් එක ආධාරයෙන් ඒක ධාරාවක් බවට පත් කරගෙන ඒක දෙනවා මේ අදාළ මෙතන තියෙන පරිගණකයට. එතකොට එයා මොකද කරන්නේ? පරිගණකය තුල මේ zoom කියන මෘදුකාංගයෙන් මගින් මේක විශ්ලේෂණය කරලා මේක ක්ෂණිකව මුදා හරිනවා. මේක ක්ෂණිකව මුදා හරිනවා. ඔයා මොකද කරන්නේ? මේ මුදා හැරෙන එක ඔය පැත්තෙන් ගන්නවා. උතන සිදුවෙන්නේ ළමයි ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය. ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය. ඊට පස්සේ මට ඕනනම් පුළුවන් මේකෙන් හඬ, ඒ කියන්නේ මම කතා කරන හඬ අඩු වැඩි කරන්න. මට පාලනය කරන්න පුළුවන්. හරි. ඔයාලට වැඩියෙන් හඬ ඇහෙන්න ඕන නම් මට පුළුවන් මෙතන හඬ වැඩි කරන්න. ඔයාලට හඬ අඩුවෙන් ඇහෙන්න ඕන නම් මට මෙතනින් පුළුවන් හඬ අඩු කරන්න. එතකොට අපිට හඬ පාලනයක් කරන්න පුළුවන්. හඬ පාලනයක් කරන්න පුළුවන්. ඕව තමයි ළමයි මේ ඉලෙක්ට්‍රොනික්ස් වල වෙන්නේ. හරි. මේක මේ හරි ලස්සන පාඩමක්. මම ඒකනේ කියේ මේක සුපිරි කියලා. හරි. එතකොට ඊට අමතරව මම තව එකක් කියන්නම්. ඔයාලා මේක දැකලා තියෙන එකක්. ඔය මේ බණ ගෙවල් වල, දානේ ගෙවල් වල, පන්සල් වල එහෙමයි තියෙන්නේ. ඇම්ප් එක දැකලා තියෙනවනේ ඔයාලා. ඇම්ප් එකට සම්බන්ධ කරලා තියෙනවා වයර් එකක් එක්ක මයික්‍රොෆෝනයක් නේ. වයර් එකක් එක්ක මයික්‍රොෆෝනයක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? එතකොට යම් කෙනෙක් මෙතනින් කතා කරනකොට ඔයාලා දැකලා ඇති මෙන්න මේකේ බල්බ් සෙට් එකක් තියෙනවා. ඒ බල්බ් පත්තු වෙනවා. මේ කොළ පාට රතු පාටට එහෙම බල්බ් තියෙනවා. මෙතනින් කවුරු හරි කතා කරනකොට මෙතන බල්බ් එකක් පත්තු වෙනවා. මම මේ කියන එක දැකලා තියෙනවද? කතා කරන්නේ නැති වෙනකොට බල්බ් පත්තු වෙන්නේ නැහැ. කතා කරන්නේ නැති වෙනකොට බල්බ පත්තු වෙන්නේ නැහැ. කතා කරනකොට මේකේ බල්බ පත්තු වෙනවා. හරි? මේකේ බල්බ පත්තු වෙනවා. මේක දැකලා තියෙනවද ඔයාලා? මේක දැකලා තියෙනවද? දැකලා තියෙනවද බං? අත උස්සලා කියන්න බෑ. දැකලා තියෙනවද මම ඔය කියපු එක? ඔය ඇම්ප් එක එහෙම කොල්ලෝ විතරක් දැකලා තියෙන්නේ. කෙල්ලෝ ටික දැකලා නැද්ද? අයියෝ. ඒක දැකලා නැද්ද? දැකලා තියෙනවා. හරි. ඔය සිදුවෙන්නේ ළමයි. ඔය සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස්. ඔය තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඔක තමයි ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි දන්නවා බල්බ් එකක් දැල් වෙන්න නම් ධාරාවක් එන්න එපැයි. නේද? කරන්ට් එකක් එන්න ඕනේ නේ. බල්බ් එකක් දැල් වෙන්න නම්. එතකොට කරන්ට් එකක් නැතුව අපි කතා කරනකොට කොහොමද අරකේ බල්බ පත්තු උනේ? ඔන්න හිතන්න මම කියන එක හොඳට හිතන්න. දැන් අපි දන්නවා බල්බයක් පත්තු වෙන්න නම් අපිට ධාරාවක් ඒකට ලබා දෙන්න ඕනේ. නේද? දැන් අපේ ගෙදර තියෙන මේ බල්බ, ඔයාලගේ ගෙවල් වල තියෙන බල්බ අපි හයියෙන් හූ කියනකොට පත්තු වෙනවද? නෑනේ. අපි ඒකට අනිවාර්යෙන් ස්විච් එක දාලා කරන්ට් එක දෙන්න ඕනේ. එතකොට තමයි එයා ක්‍රියා කරන්නේ. හැබැයි එතකොට අර ඇම්ප් එකේ තිබ්බ බල්බ කොහොමද අපි කතා කරනකොට විතරක් පත්තු වෙන්නේ? මං කියන එක හොඳට හිතන්න. අපි කතා කරනකොට විතරක් මෙයා පත්තු වෙන්නේ කොහොමද? අපි කතා කරන්නේ නැති වෙනකොට මෙයාලා නිවිලා තියෙන්නේ. ඒක කොහොමද ඒක වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ ළමයි මෙයා අපි මෙතනට ලබා දෙන මේ මයික්‍රොෆෝනය කියන්නේ මං කියලා චුම්බක ක්‍රියාවලියක් සිදු වෙන්නේ කියලා. උතන මැග්නටික් එකක් තියෙන්නේ. මෙතන අපි කතා කරන හඬ අණුව නිර්මාණය වෙන ධාරාව තමයි ළමයි මෙන්න මේක පත්තු කරන්නේ. මම කීවා බල්බ් එකක් දැල් වෙන්න නම් ඔව් කරන්ට් එකක් තියෙන්න ඕනේ, ධාරාවක් තියෙන්න ඕනේ. ඒ ධාරාව හට ගන්නවා ළමයි මෙන්න මෙතන. ඒ ධාරාව හට ගන්න ඕන ඔතන. අපි අර ශබ්දය ප්‍රකාශ මේ පිට කරනකොට ඒ ශබ්දය මෙන්න මේ මයික්‍රොෆෝනය මගින් ධාරාවක් බවට පරිවර්තනය කරලා ඒක මෙතනින් මොකද කරන්නේ? මෙන්න මේ බල්බ ගාවට ධාරාව දෙනකොට ඒ ධාරාව එනකොට මොකද වෙන්නේ? බල්බ පත්තු වෙනවා. ධාරාව එනවා, බල්බ පත්තු වෙනවා. අපි කතා කරනකොට විතරයි ධාරාවක් උත්පාදනය වෙන්නේ.
අපි කතා කරන්නේ නැති වෙනකොට ධාරාවක් උත්පාදනය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි එයාලා නිවිලා තියෙන්නේ. අපි කතා කරනකොට මෙතන ධාරාවක් හට ගන්නවා. ඒක හින්දා මෙන්න මෙයා දැල් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ හඬ අඩු වැඩි කරන්න. අපිට පුළුවන් මේකේ හඬ අඩු වැඩි කරන්න. ඔය ඔක්කොම ගත්තාම ඔතන සිදුවෙන්නේ ළමයි ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය. හරි සමස්තය වශයෙන්. ඔය වගේ වෙන වෙන ක්‍රියාවලිත් තව සිදු වෙනවා. හරිද? සමස්තයක් වශයෙන් ගත්තාම ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය ඔතන සිදු වෙනවා. සමස්තයක් වශයෙන්. මොකද තම ඊට අමතරව තව ගොඩක් යාන්ත්‍රණ තව දේවල් සිද්ධ වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම ඔතන ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිත් සිදු වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ දේවල් ගැන තමයි අපිට මේක ඉගෙන ගන්න තියෙන්නේ. මේවා වෙන්නේ කොහොමද කියන එක. හරිද? මේවා වෙන්නේ කොහොමද කියන එක අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී දැන් උදාහරණයකට අපි කිව්වොත් එහෙම අපි ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික විද්‍යාව අතර චුට්ටක් වෙනස කතා කරලායිමකෝ. හරි? ධාරා විද්‍යුතයේදී ළමයි අපි කරන්නේ ධාරා විද්‍යුතයේදී අපි බොහෝමයක් දුරට බහුතරයක් දුරට කරන්නේ විදුලි පංකාවක් දැල්වනවා. හරි? ඊට පස්සේ බල්බ් එකක් පත්තු කරනවා. හරිද? ඔය වගේ දේවල් නේ අපි කරන්නේ ධාරා විද්‍යුතේ. හැබැයි ඉලෙක්ට්‍රොනික්ස් වල ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ සංඥා හුවමාරු වීම. දැන් මම මෙතන මේ පිට කරන හඬ මෙතනින් සංඥාවක් බවට පත් කරලා පිට කරනවා. සංඥා හුවමාරු කිරීම. පරිගණක තුල සිදුවන ක්‍රියාවලිය. හරි? ඊළඟට දැන් ඔයාලගේ ඔය ගෙවල් වල තියෙන රූපවාහිනියේ ඔයාලගේ විවිධ channel ඔයාලා බලනවානේ. ඔයාලා ස්වර්ණවාහිනී බලනවා, හිරු එක බලනවා, සිරස බලනවා. හරි ඔය තාම එක එක channel තියෙන්නේ. ජාතික රූපවාහිනිය බලනවා. ඔයගේ එක එක channel බලනවා. එතකොට ඒවා සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ සංඥා හුවමාරු වීම, පණිවිඩ හුවමාරු වීම බොහොමයක් සිදුවෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලින් ඔස්සේ. දැන් අපි ජංගම දුරකථනයකින් කතා කරනවා නේ. මම මෙහෙ ඉඳලා කතා කරනවා පිට රටවල් වල ඉන්න අයට. සමහරවිට අපි එම් කතා කරනවානේ නේද? ජංගම දුරකථන හරහා අපි ඒක කතා කරනවා. ඊට අමතරව මම මෙහෙ ඉඳන් කොළඹ ඉන්න කෙනෙක්ට කතා කරනවා. ගාල්ලේ ඉන්න කෙනෙක්ට කතා කරනවා. යාපනයේ ඉන්න කෙනෙක්ට කතා කරනවා. කොහොමද යන්නේ ඒක එතකොට? ඒ යන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක් මගින්. හරි? ඊට පස්සේ අපි ATM කාඩ් එකෙන් සල්ලි ගන්නවා. ATM කාඩ් එකෙන් අපි ගිහලා සල්ලි ගන්නවා. අර බැංකුවේ තියෙන ඒ යන්ත්‍රයට කාඩ් එක ඇතුල් කරලා අපි ඒකෙන් සල්ලි ගන්නවා. කොහොමද වෙන්නේ? කාඩ් එකෙන් කොහොමද අපේ ගිණුම් විස්තර වැටෙන්නේ? ඊට පස්සේ අපි ඉල්ලන ගාන කොහොමද ලස්සනට කිසි අඩුවක් නැතුව එන්නේ? සියල්ල ඉලෙක්ට්‍රොනික සහ ඕවා චුම්බක ක්‍රියාවලිත් වෙනවා. බලන්න ඔය දේවල් ඔක්කොම සිදුවෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික් කියන මේ මාතෘකාවත් එක්ක. ඔය ඔක්කොම ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලි. හරිද? පැහැදිලිද කියපු එක? ඊට පස්සේ ඔතන ධාරා විද්‍යුතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අතර ඔය වගේ වෙනසක් තියෙනවා. ධාරා විද්‍යුතයේදී අපි අර කරන ලයිට් බල්බ් එකක් පත්තු කරගන්නවා, විදුලි පංකාවක් දැල්වනවා. හරි ඔය වගේ දේවල් නේ කරන්නේ. හැබැයි ඉලෙක්ට්‍රොනික වල ගොඩක් දුරට සිදුවෙන්නේ සංඥා හුවමාරු වීම වගේ ක්‍රියාවලි. සංඥා හුවමාරු වීමේ දේවල් තමයි ගොඩක් මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මේ පාඩමට ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක මෑතකදී වැඩි දියුණු වෙන්න පටන් ගත්ත විෂය පතයක්. මේක මේ අතීතයේ එච්චර ලොකුවට තිබ්බේ නෑ මේ විෂය පතය. හැබැයි 1948 මේක වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1948න් පස්සේ මාර විදිහට දියුණු වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි එතන තමයි ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. හරි? තුන් දෙනෙක් එකතු වෙලා මේ තුන් දෙනාම නොබෙල් ත්‍යාගලාභී තුන් දෙනෙක්. හරි නොබෙල් ත්‍යාගය ඔයාලා දන්නවා අහලා ඇති නොබෙල් ත්‍යාගය ගැන. ලෝකයේ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම සිදු කරපු අයට පිරිනමන ගෞරවයක් වශයෙන් පිරිනමන ත්‍යාගයක් නොබෙල් ත්‍යාගය. එතකොට මේ නොබෙල් ත්‍යාගය පවා හිමි වෙනවා මෙන්න මේ සොයා ගැනීමට. 1948 දී විද්‍යාඥයෝ තුන් දෙනෙක් හරි මෙතන ඉන්නවා විලියම් ෂෝක්ලේ ඊට පස්සේ වෝල්ටා බ්‍රාටේන් හරිද? ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා විලියම් ෂෝක්ලේ, වෝල්ටා බ්‍රාටේන්, ජෝන් බාඩින්. මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා සුවිශේෂී උපකරණයක් ලෝකෙට හඳුන්වා දෙනවා 1948 දී බෙල් විද්‍යාගාරය තුලදී. බෙල් විද්‍යාගාරය තුලදී ට්‍රාන්සිස්ටරය කියන
සුවිශේෂී උපකරණය මෙයාලා හොයලා ගත් දෙනවා. හරි. ඔතනින් පස්සේ තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව දැවැන්ත විෂය පතයක් විදිහට ඉතාම වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තේ. හරි. මෙන්න මෙයාලා බෙල් විද්‍යාගාරයේදී 1948 දී ට්‍රාන්සිස්ටරය හොයා ගන්නවා. ට්‍රාන්සිස්ටරය කියන්නේ ළමයි හරි චූටි ව්‍යුහයක්. හරි. මෙන්න මේ වගේ ඔයාලා දැකලා ඇති. පිරිමි ළමයි නම් සමහර දැකලා ඇති. මෙන්න මේ වගේ අග්‍ර තුනක් තියෙන ව්‍යුහයක්. පොඩි ව්‍යුහයක් මේක. පොඩි උපකරණයක්. ඊටාම චූටි උපකරණයක්. හරි. ට්‍රාන්සිස්ටර් මේවා විවිධ හැඩ තියෙනවා. ඒතර මෙන්න මේ වගේ අග්‍ර තුනක් තියෙන ව්‍යුහයක්. මේකෙන් මාර දේවල් කරන්න පුළුවන්. මේකෙන් මාර දේවල් කරන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටරේ. හරි. ඉස්සරහට මම කියලා දෙන්නම් පාටි උට් එක නිකන් පෙරලා බලන්නකෝ. ඉස්සරහ තියෙනවා. පාඩමේ අවසාන හරියට වගේ පෙරලන්නකෝ. පිටු අංකේ කියන්නම්. පිටු අංක 12. 12 ඉඳන් දිගටම තියෙන ට්‍රාන්සිස්ටර් ගැන. හරි. ට්‍රාන්සිස්ටර් ගැන පිටු අංක 12 ඉඳන් දිගටම තියෙන්නේ. එතකොට ඔය ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරලා මාර විදිහේ දේවල් අද වෙනකොට කරලා තියෙනවා. හරි. මාර විදිහේ දේවල් කරලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා ඔය දැන් නිකන් ඔය සර්කිට් එකක් එහෙම කැඩලා තියෙන සර්කිට් එකක් එහෙම අරගෙන බලනකොට ඒක නිකන් අර කුළුණු වගේ නිකන් අර උස් බිල්ඩින් වගේ චූටි ව්‍යුහ තැන් වල තියෙනවා. ඒවා තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියනවා. අග්‍ර තුනක් තියෙනවා. හරිද? එතකොට මේ ව්‍යුහ මේ උපකරණය හොයා ගැනීමත් සමග ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුළුල් ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතනදී මේ පාඩමට යන්න කලින් අපි තව බලන්න ඕනේ පොයින්ට් ටිකක් තියෙනවා. ඒ තමයි අපි බලන්න ඕනේ මෙන්න මේ තුන් දෙනා ගැන ඉස්සෙල්ලම. ඒ තමයි විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? අපිට ඒවා වැදගත් වෙනවා. විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? අර්ධ සන්නායක කියන්නේ මොනවද? සහ විද්‍යුත් පරිවාරක කියන්නේ මොනවද? මෙන්න මේ දේවල් මේ තුන් දෙනා ගැන අපි පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ. විශේෂම හේතුව තමයි අර්ධ සන්නායක මත තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව දුවන්නේ. හරි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව දුවන්නේ අර්ධ සන්නායක මත. මෙයා තමයි වැඩකාරයා. මෙයා තමයි මේවා හදන්නේ. හරි. අර්ධ සන්නායක මගින් තමයි මේවා නිර්මාණය කරන්නේ. එයා තමයි වැඩකාරයා. හරි. එතකොට මෙන්න මේ තුන් දෙනා ගැන අපි චුට්ටක් කතා කරලා ඉන්න ඕනේ පාඩමට අවතීර්ණ වෙන්න කලින්. හරි. විද්‍යුත් සන්නායක කියන්නේ මොන වගේ කට්ටියද? අර්ධ සන්නායක කියන්නේ මොන වගේ කට්ටියද? විද්‍යුත් පරිවාරක කියන්නේ මොන වගේ කට්ටියද? හරි. මං පස්සේ කියන්නම් අර්ධ සන්නායක ගැන වෙනම. එතකොට විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද? විද්‍යුත් සන්නායක කියලා කියන්නේ විද්‍යුතය හොඳින් සන්නායනය කරන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ එයාලට විද්‍යුතය හොඳින් අරගෙන යන්න පුළුවන්. දැන් ලෝහ කූරක් හිතන්න. ලෝහ කූරකට හොඳට විදුලිය රැගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳට විදුලිය රැගෙන යන්න පුළුවන් ඒවට අපි සරලව කියනවා විද්‍යුත් සන්නායක කියලා. ඒතර විද්‍යුත් පරිවාරක කියන්නේ මොනවද? විද්‍යුත් පරිවාරක කියලා කියන්නේ විදුලිය රැගෙන යන්න බැරි අය. ධාරාවක් අරගෙන යන්න බැරි අය. දැන් කඩදාසිය වලට පුළුවන් ද විදුලිය රැගෙන යන්න බෑ. රබර් වලට පුළුවන් ද විදුලිය රැගෙන යන්න බෑ. ප්ලාස්ටික් වලට පුළුවන් ද විදුලිය රැගෙන යන්න බෑ. අන්න ඒ වගේ විදුලිය රැගෙන යාමට නොහැකි. එහෙම නැත්නම් ධාරාවක් සම්ප්‍රේෂණය කළ නොහැකි මේ වගේ අයට අපි කියනවා විද්‍යුත් පරිවාරක කියලා. ධාරාවක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් අයට අපි කියනවා විද්‍යුත් සන්නායක කියලා. එතකොට ඒ දෙගොල්ල අතරමැදි ලක්ෂණ පෙන්වන එක්කෙනාට තමයි අපි කියන්නේ අර්ධ සන්නායක කියලා. හරි. සන්නායක සහ පරිවාරක අතරමැදි ස්ථානයක ඉන්න කට්ටියට අපි කියනවා අර්ධ සන්නායක කියලා. මෙයාලා තමයි වැඩකාරයෝ. හරි. මෙයාලා තමයි වැඩකාරයෝ. අර්ධ සන්නායක ඇසුරෙන් තමයි ඉලෙක්ට්‍රොනික ව්‍යුහ, ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල නිපදවලා තියෙන්නේ. හරි. එතකොට කවුද මේ අර්ධ සන්නායක විදිහට හැසිරෙන්නේ? ආවර්තිතා වගුවේ හතරවෙනි කාණ්ඩය ආවර්තිතා වගුවේ 4වෙනි කාණ්ඩය කවුද ඉන්නේ? කාබන්, සිලිකන්, හරි, ජර්මේනියම්, ස්ටැනස්, ලෙඩ්. මෙයාලා තමයි 4වෙනි කාණ්ඩේ. ඒතර මෙතනින් අපිට මෙයාලා වැඩක් නැත. මෙයා වැඩකුත් නැත. මේ දෙන්න තමා වැඩකාරයෝ දෙන්න. හරි. සිලිකන් සහ ජර්මේනියම් ආවර්තිතා වගුවේ 4වෙනි කාණ්ඩයේ ඉන්න 4වෙනි කාණ්ඩය නියෝජනය කරන සිලිකන් සහ ජර්මේනියම් හොඳ අර්ධ සන්නායක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මෙයාලට සන්නායක සහ පරිවාරක අතරමැදි ලක්ෂණ තියෙන. හරි. ඒ කියන්නේ යාලා සන්නායකත් නෙමෙයි පරිවාරකත් නෙමෙයි අතරමැදි ලක්ෂණ. ඒ කියන්නේ ගැහණුත් නෙමෙයි පිරිමිත් නෙමෙයි අතරමැදි වගේ. හරි.
එතකොට අන්න ඒ වගේ අතරමැදි ලක්ෂණ මෙයාලා පෙන්නනවා. මෙයාලට මාර දේවල් කරන්න පුළුවන්. මෙයාලා ඒ වගේ අතරමැදි ලක්ෂණ පෙන්නුවාට මෙයාලට මාර දේවල් කරන්න පුළුවන්. මෙයාලා ඇසුරෙන් තමයි මේවා නිර්මාණය වෙන්නේ. ට්‍රාන්සිස්ටර් අපි මේකේ කතා කරන ඩයෝඩ් හරි ඊට පස්සේ ගත්තාම ඔය එක එක සේතු පරිපත අපි කතා කරනවා ඒවා හරි ඊළඟට සෙන ඩයෝඩය ඒ කියන උපකරණ නිර්මාණය වෙන්නේ මෙන්න මෙයාලා මගින්. පැහැදිලිද? හරි. එතකොට මෙයාලා ගැන අපිට ලොකු කතාවක් කතා කරන්න තියෙනවා. මෙයාලා ගැන ලොකු කතාවක් කතා කරන්න තියෙනවා. එතකොට අපිට මේ දෙන්නා ඉදිරියේදී ගොඩක් අවශ්‍ය වෙනවා. සිලිකන් සහ ජර්මේනියම්. හරි. එතකොට හතරවෙනි කාණ්ඩය 11 වසරේ කට්ටිය නම් දැන් ආයාලා අවර්තක දන්නවනේ. දැන් 10 වසරයට මේ දවස්වල කර ඉන්නේ මේ පාඩම. 10 වසරයට මේ දවස්වල කර ඉන්නේ මේ පාඩම. එතකොට මූලද්‍රව්‍ය ගැන මම කියලා දෙන්නම්. මේවා මතක තියාගන්න ළමයි කෙටි ක්‍රම තියෙනවා. දැන් පල්ලෙහාට මතක තියාගන්න ආවර්තිතාව වගේ පහලට කාණ්ඩ වශයෙන් මතක තියාගන්න. හරි ඒව නම් එච්චරම ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලට මූලද්‍රව්‍ය 20නේ තියෙන්නේ. හරි. ඒතකොට දැන් පළවෙනි කාණ්ඩය ගත්තාම ඒකේ මෙන්න මෙයාලා ඉන්නේ. හරි. ඔයගේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය. ඔයාලට ඕන වෙන්නේ මේ සෙට් එක විතරයි. පල්ලෙහා කට්ටිය අවශ්‍ය නැහැ. ඒතකොට කොහොමද මෙහෙම පල්ලෙහාට ලියන්නේ? ඔය දෙවෙනි කාණ්ඩය. ඔය හතරවෙනි කාණ්ඩය. හරි. ඔය විදිහට ආවර්තාව ගොල් ඊව හැකියි අපිට පල්ලෙහාට. ඕකට ක්‍රම තියෙනවා. හැඩ ලීනාගේ පොට්ට RBCC එක්ක ෆ්‍රංචේ ගියා. බේබි මගේ කැලේ සරම බන්න රෙනයි. බූරුව අල්ලන ගැලියම් ඉන්නේ ටිලිකන් වල. මේක මම කියන්නේ නෑ. කන සිතන ජෙනීටා එච්චරයි. ඊට පස්සේ මේකත් මං කියන්න යන්නේ හරි හොයාගන්න අවශ්‍ය නම් මයෙන් අහගන්න මම ප්‍රයිවට් මැසේජ් එකක් දාලා කියලා දෙන්නම් ෆිසිකලි පන්තියේ තිබ්බනම් මං කියනවා ඔන්ලයින් එකේ බෑ හරි එතකොට ඔයා මතක තියාගන්න එක එක ක්‍රම තියෙනවා Google එකේ සර්ච් කරලා බලන්න තියෙනවා ඔවා හරි මේ කට්ටිය ගැන කතා කරන්න තියෙන්නේ හොඳයි අපි ඉස්සලා ටියුට් එකේ මුලින් මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා ඉමු ටියුට් එක ගන්න ඉලෙක්ට්‍රොනික්ස් හරි බලන්න වර්තමානය වන විට විවිධාකාර ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය ඇති අතර ඒවා යොදා ගනිමින් විවිධාකාර ක්‍රියාකාරකම් රැසක් සිදු කර ගනී. පරිගණක, රූපවාහිනී, බැංකු ටෙලර් යන්ත්‍ර කියලා කියන්නේ ATM මැෂින්, ආරක්ෂක කැමරා පද්ධති CCTV කියලා කියන්නේ. හරි. ඊට පස්සේ විදුලි උපකරණ සඳහාත් ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහාත් යොදා ගන්න ලබන්නේ විද්‍යුත් ශක්තියයි. නමුත් මෙම උපකරණ දෙවර්ගය අතර කෘත්‍යමය වශයෙන් වෙනස්කමක් ඇත. විදුලි උපකරණ වන විදුලි පංකා, විදුලි තාපක, විදුලි මෝටර ආදියෙන් කෙරුණිය විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ප්‍රභේදයක් බවට පත්කර කාර්යයන් සිදු කර ගැනීමයි. දැන් මේ විද්‍යුත් උපකරණ වල වෙන්නේ විදුලි ශක්තිය විද්‍යුත් ශක්තිය වෙනත් එකක් බවට පරිවර්තනය කරන එක. හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ෆෑන් එකකින් වෙන වැඩේ මොකක්ද? ෆෑන් එකට එන විද්‍යුත් ශක්තිය ෆෑන් එකේ ඇතුලේ තියෙන පරිපතය මගින් හරවනවා චාලක ශක්තිය බවට. එතකොටනේ ෆෑන් එකේ අර තියෙන භ්‍රමණ තටු කැරකිලා අපිට හුළඟ ලැබෙන්නේ, සුළං ලැබෙන්නේ. එතකොටනේ ෆෑන් එකට ලැබෙන විද්‍යුත් ශක්තිය ඒ ඇතුලේ තියෙන මෝටරය මගින් චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වල එහෙම ශක්ති පරිවර්තන කතා වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ සංඥා අඩු වැඩි කිරීමක්. හරි? සංඥා අඩු වැඩි කිරීමක්. දැන් අර මම කියේ මට ඕන නම් මෙතනින් ශබ්දය අඩු කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන්. ඒ වගේ සංඥා වර්ධක ක්‍රියාවලිය තමයි මෙතන සිද්ධ වෙන්නේ. සංඥා වර්ධක ක්‍රියාවලිය තමයි මේ ඉලෙක්ට්‍රොනික පරිපතවල බොහොමයක් සිදු වෙන්නේ. ඉස්සරහට යද්දී ඔය තවදුරටත් ඔයාලට ඔක තේරුම් ගන්න පුළුවන්. බලමු මොනවද කියන්නේ කියලා. නමුත් ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් සිදු කරනුයේ ශක්ති පරිවර්තනය කර කාර්යයන් සිදු කර ගැනීමක් නොව කිසියම් විදුත් පරිපතයක් තුළින් ගමන් ගන්නා ඉලෙක්ට්‍රෝන ධාරා හසුරුවා ගැනීමෙන් නිපදවා ගන්නා
විවිධ විද්‍යුත් සංඥා උපයෝගී කරගනිමින් කාර්යයන් සිදු කරගෙන. අන්න සංඥා උපයෝගී කරගෙන තමයි මේකේ වැඩේ වෙන්නේ. සංඥා පාලනය වීමක් මේකේ සිද්ධ වෙනවා. මේදී සිදුවන්නේ බොහෝ දුරට දැනුමක් සංනිවේදනයක් හෝ පරිගණක ක්‍රියාවලියකි. එමෙන්ම විදුලි උපකරණ සඳහා යොදා ගන්නා විශේෂ ඉලෙක්ට්‍රොනික උපාංග ගණනාවක්ද ඉලෙක්ට්‍රොනික පරිපත තුල අඩංගු වේ. එම උපාංග වනුයේ තර්මයින කපාට, හරි, ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්, සංග්‍රහිත පරිපත ඔවා කියලා දෙන්නම් ඉස්සරහට වැනි උපාංගය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව යන පුළුල් විශේෂ ශේෂ්ත්‍රයේ ආරම්භය 1907 දී ලීඩී ෆ්‍රොස්ට් විසින් නිපද වූ ට්‍රයෝඩ කපාටය නැමැති උපාංගයත් සමග සිදුවිය. 20 වන ශතවර්ෂයේ මැද භාගයේ වන තෙක් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉතා මන්දගාමී ස්වරූපයකින් වර්ධනය වූ අතර මං කිය එච්චර වැඩි මේක තිබ්බේ නැහැ කියලා. වර්ධනය වූ අතර ඔන්න ටර්නින් පොයින්ට් එක 1948 දී විලියම් ෂොක්ලේ, වෝල්ටා බ්‍රාටේන්, ජෝන් බාඩින් විසින් බෙල්ල විද්‍යාගාරයේදී ට්‍රාන්සිස්ටරය නිපදවීමත් සමග ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුළුල් ලෙස වර්ධනයක් සිදුවිය. අන්න ඒක මාක් කරගන්න. 1948 දී විලියම් ෂෝක්ලේ, වෝල්ටා බ්‍රාටේන්, ජෝන් බාඩින් විසින් බෙල් විද්‍යාගාරයේදී ට්‍රාන්සිස්ටරය නිපදවීමත් සමග ඉලෙක්ට්‍රොනික විද්‍යාව පුළුල් ලෙස වර්ධනයක් සිදුවිය. හරිද? ඊළඟට වර්තමානයේ වන විට අති විශාල ඉලෙක්ට්‍රොනික පරිපතයක් ඇඟිලි තුඩකට ගත හැකි තරමේ කුඩා සංග්‍රහිත පරිපත ලෙසට කුඩා වී ඇත. මෙවැනි සංග්‍රහිත පරිපත බහුලව පරිගණක යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික ඔරලෝසු ආදී විවිධ උවාවරණ සඳහා යොදා ගනී. හරි. ඊට පස්සේ විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක. හරි. බලන්න කොන්න කියනවා විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ ලෝහ, තඹ, ඇලුමිනියම්, යකඩ, ඊයම් හා මිශ්‍ර ලෝහ, පිත්තල, නික්‍රෝම්. විද්‍යුතය සන්නායනය නොකරන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ එබනයිට්, පොලිතීන්, ප්ලාස්ටික්, වීදුරු වගේ කට්ටිය. ඊළඟට හොඳයි. දැන් මම මේක චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ විද්‍යුත් සන්නායක සහ අර්ධ සන්නායක අතර තියෙන වෙනස්කම මොකක්ද කියලා. හරි. විද්‍යුත් සන්නායක සහ අර්ධ සන්නායක අතර තියෙන වෙනස්කම මොකක්ද කියලා මම චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ අහගන්නකෝ. හරි. දැන් මේ සන්නායක සහ අර්ධ සන්නායක වල ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ කොහොමද? සහ මෙයාලගේ ධාරාව යන්නේ කොහොමද? මේක මම ධාරා විද්‍යුතයේදී ඔයාලට කියලා දුන්නා. දැන් සන්නායකයක් අපි මේ විදිහට විශාල කරලා ඇන්දොත් සන්නායක කියන්නේ බොහෝ දුරට ලෝහනේ ළමයි. මේක ඇතුලේ ලෝහ පරමාණු තියෙනවා. හරි, අපි සාමාන්‍යයෙන් ලෝහ කියන්නේ කොල්ලෝ කියලා අපි කියන්නේ. හරිද? එතකොට කොල්ලෝ සාමාන්‍යයෙන් ධනාරෝපිත කට්ටිය. ලෝහ පරමාණු සාමාන්‍යයෙන් ධනාරෝපිත අය තමයි ඉන්නේ. හරිද? එතකොට මේ සන්නායකයේ ඇතුලේ ඔය විදිහට ධනාරෝපිත පරමාණු තියෙනවා. හරිද? ඔන්න ඔය පරමාණු අතර පිහිටලා තියෙනවා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. හරි? ඒ කියන්නේ ඔන්න කෙල්ලෝ ඉන්නවා. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේ අතර ඉන්නවා. හරිද? ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ඔය අතර ඉන්නවා. හරි? ඔය අතර කලාපේ ඉන්න අපි මෙයාලට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. මේවා මුක්ත ඉලෙක්ට්‍රෝන හැදෙන විදිය මම ඉස්සරහට කියන්නම්. මුක්ත ඉලෙක්ට්‍රෝන. නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන කියලාත් කියනවා. එතකොට මෙතන වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ පැත්තෙන් එනවනේ කරන්ට් එක. මේ පැත්තෙන් එනවා ධාරාවක්. ධාරාවක් කියලා කියන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන කදම්බයක්නේ. ඔන්න ධාරා විද්‍යුතයේ පාඩම පාඩම් කරලා තියෙන කෙනෙක්ට ඔන්න දැන් මම කියන එක පැහැදිලි වෙනවා. හරි, කවුරු හරි කාට හරි ධාරා විද්‍යුතයේ පාඩම මතක නැහැ වගේ නම් ඊළඟ දවසේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම කරන්න කලින් ධාරා විද්‍යුතයේ පාඩම බලාගෙන ඉන්න. මොකද ඕනේ වෙනවා. මම කියන්නේ මේ පාඩම් අතර සම්බන්ධයක් තියෙනවා කියලා මනේ පටන් ගත්තේ. ඒ හින්දා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමට ධාරා විද්‍යුතයේ පාඩම ඕනේ. හරි, කාට හරි මතක නැත්නම් ධාරා විද්‍යුතයේ පාඩම මේ සතියේ බලන්න. ඒතකොට ලබන සතියේදී පන්තිය කරනකොට අන්න ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට ධාරාවක් කියලා එන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක්. එතකොට දැන් මේ එන ඉලෙක්ට්‍රෝන කදම්බයට මේ සන්නායකය හරහා මේ පැත්තට යන්න. හරි? සන්නායකය හරහා මේ පැත්තට එන්න නම්
මේක ඇතුලෙන් උදව් කරන්න පුළුවන් එවුන් ඉන්න ඕනේ. මේක ඇතුලේ මේ එන ධාරාව ඇදගෙන යන්න පුළුවන් එකෙක් ඉන්න ඕනේ. ඒ ඇදගෙන යන්නේ ළමයි මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විසින්. ඒ ඇදගෙන යෑම සිද්ධ වෙන්නේ මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විසින්. මොකද මේ තියෙන ඇතුලේ තියෙන ලෝහ පරමාණු ගැලවෙන්නේ නැහැ. ඇතුලේ තියෙන ලෝහ පරමාණු ගැලවෙන්නේ නැහැ. එහෙම වුණා හැමනම් ටික වෙලා කම්බි කෑල්ලක් දිගේ ධාරාවක් යනකොට ටික වෙලාවක් යනකොට කම්බි කෑල්ල නැති වෙන්න ඕනේ. ෂේ වෙලා යන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. ඇයි ඉතින් මේ පරමාණු විනාශ වෙන්නේ නැහැ. මේවා මොකුත් වෙන්නේ නැහැ. මේවා තියෙනවා. හරිද? එතකොට මේ අතර තියෙන මේ පරමාණු අතර ලෝහ පරමාණු අතර තියෙන මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඉන්නෝනේ. මුන් තමයි මේක ඇදගෙන ඉස්සරහට යන්නේ. මේ පැත්තෙන් එන ධාරාව මේ අස්සෙන් රිංගවාගෙන එහා පැත්තට අරගෙන යන්නේ මේකේ ඉන්න මුක්ත ඉලෙක්ට්‍රෝන. මේකේ ඉන්න මුක්ත ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. හරිද? එතකොට යම් සන්නායකයක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් තියෙනවා නම් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙනවා නම් අන්න එයා සන්නායකයක් කියලා කියනවා. ඇයි ඒ? උදව් කරන්න කට්ටිය ගොඩක් ඉන්නවා. මේ පැත්තෙන් එන ධාරාවට මෙහා පැත්තට යන්න උදව් කරන්න පුළුවන් එවුන් මේක ඇතුලේ ගොඩක් ඉන්නවා. එතකොට අන්න මොකද වෙන්නේ? මේක හරහා හොඳට විද්‍යුතය ගමන් කරනවා. අන්න අපි කියනවා විද්‍යුත් සන්නායකයක් කියලා. හොඳින් විද්‍යුතය සන්නායනය වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙනවා නම් මේ කට්ටිය වැඩියෙන් ඉන්නවා නම් මේ පැත්තේ එන ධාරාවට ලේසියෙන් අනිත් පැත්තට යන්න පුළුවන්. ඇයි උදව් කරන්න ඉන්නේ උන් ප්‍රමාණය වැඩි. එහෙනම් අන්න ඒ වගේ වට අපි කියනවා හොඳින් විද්‍යුතය සන්නායනය වෙන ව්‍යුහ කියලා. ඒකට තවත් සමහර ඒවා තියෙනවා උන්ගේ නිදහස් ඉලෙක්ට්‍රෝන අඩුයි. එතකොට මොකද වෙන්නේ? උන්ගේ නිදහස් ඉලෙක්ට්‍රෝන අඩුයි. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන අඩු වෙනකොට එයාලට අර ධාරාව රැගෙන යාමට තියෙන හැකියාවත් මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න ධාරාව රැගෙන යාමට තියෙන හැකියාව අඩු වෙනවා. හරි? මෙන්න මෙයාලා තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ අපි. අර්ධ සන්නායක කියලා කියන්නේ මෙන්න මේ කට්ටිය. හරි? එයාලගේ මේ අතර කලාපයේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. හරි? නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. ඒ නිසා එයාලට අර සන්නායක වගේ ධාරාව අරගෙන යන්න ටිකක් අමාරුයි. හැබැයි මේක මතක තියාගන්න හොඳට මෙයාට ඕන්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි කරගන්න පුළුවන්. හරි? අන්න ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. මෙයාගේ තියෙන විශේෂත්වය ඒකයි. මෙයා සාමාන්‍ය අවස්ථාවේ ගත්තොත් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගොඩක් අඩුයි. ඒ නිසා තමයි එයා අඩුවෙන් විද්‍යුතය අරගෙන යන්නේ. හැබැයි ඕනේ වෙලාවෙදී මූ ගේම ගහ ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි කරගන්න මෙයාට පුළුවන්. හරි? ඕනේ වෙලාවෙදී මෙයාට ඉලෙක්ට්‍රෝන වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒක තමයි මේ අර්ධ සන්නායක වල තියෙන විශේෂත්වය. හරි? සන්නායකය ගත්තාම සන්නායකයේ හොඳ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. ඒක හරි. සන්නායකයේ හොඳ ඉලෙක්ට්‍රෝන වැඩි නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් ලේසියෙන් ධාරාව අරගෙන යන්න පුළුවන්. අර්ධ සන්නායක වල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. හැබැයි ඕනේ වෙලාවෙදී ගේම ගහ ගන්න මේකට පුළුවන්. අන්න ඒක තමයි මෙයාගේ තියෙන හැකියාව. මෙයාට පුළුවන් ඕනේ වෙනකොට ඕනේ වෙලාව වෙනකොට හරි වෙලාව වෙනකොට මේකේ ඉලෙක්ට්‍රෝන ටික දඩබඩ ගාලා හදාගෙන වැඩේ ගහක් කරගන්න. හරි? ඒක තමයි මේකේ මෙයාට තියෙන සුවිශේෂීතාවය. පැහැදිලිද කියපු එක? එතකොට ඔන්න නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු හින්දා තමයි යාට අපි අර්ධ සන්නායක කියලා කියන්නේ. සිලිකන් සහ ජර්මේනියම් හොඳ අර්ධ සන්නායක විදිහට ක්‍රියා කරනවා. හරි බලන්නකෝ. යම් ද්‍රව්‍යයක විද්‍යුත් සන්නායනය වනුයේ එම ද්‍රව්‍ය පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන සමහරකට නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව මතය. ලෝහ පරමාණු වල බාහිර කවච වල ඇති ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටියට තදින් බැඳී නොපවතින හේයින් නිදහසේ හැසිරේ. පරිවාරක ද්‍රව්‍යවල පරමාණු අතර ප්‍රබල සහසංයෝජ බන්ධන හේතුවෙන් ඒවායේ නිදහසේ හැසිරීමට ඇති ඉලෙක්ට්‍රෝන ඇත්තේ ඉතා අල්පතර ප්‍රමාණයි. දැන් පරිවාරක ගත්තාම අපි දන්නවා එයාලට විද්‍යුතය අරන් යන්න බෑ. ඒ කියන්නේ උන්ගේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. තිබ්බත් තියෙන්නේ 1යි 2යි. පොඩ්ඩයි තියෙන්නේ. ඒ හින්දා තමයි එයාලට විද්‍යුතය රැගෙන යන්න බෑ කියලා අපි කියන්නේ. පරිවාරක දැන් කඩදාසි ගත්තොත්, ලී කෑලි ගත්තොත්, ප්ලාස්ටික් ගත්තොත් ඒවට විද්‍යුතය රැගෙන යාමේ හැකියාවක් නැහැ. ඇයි රැගෙන යන්න බැරි? මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. උදව් කරන්න පුළුවන් එවුන් නැහැ. හරි? ඒ හින්දා තමයි එයාලට විද්‍යුතය අරගෙන යන්න බැරි. හරි? ඒකට එතකොට ඔය හේතුව කියලා තියෙනවා. ඔන්න රූප සටහන ඇඳලා නිදහස් ඉලෙක්ට්‍රෝන ලකුණු කරලත් තියෙනවා. ඊළඟට පල්ලෙහා කියනවා විද්‍යුත් වශයෙන් පරිවාරක හා සන්නායක අතරමැදි ලක්ෂණ පෙන්වන ඕනෑම ද්‍රව්‍ය ප්‍රභේදයක් අර්ධ සන්නායකයක් ලෙස හඳුන්වයි. හරි? මාක් කරගන්න. විද්‍යුත් වශයෙන් පරිවාරක සහ සන්නායක අතරමැදි ලක්ෂණ පෙන්වන ඕනෑම ද්‍රව්‍ය ප්‍රභේදයක් අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. ආවර්තිතා වගුවේ 4 වන කාණ්ඩයේ පවතින සිලිකන් සහ ජර්මේනියම් යන මූලද්‍රව්‍ය දෙක මෙවැනි ගුණ දක්වයි. හරි? ඒකත් මාක් කරගන්න.
4 වන කාණ්ඩයේ පවතින සිලිකන් සහ ජර්මේනියම් යන මූලද්‍රව්‍ය දෙක මෙවැනි ගුණ දක්වයි. මේවා ස්පටික ස්වරූපයෙන් ක්‍රියා කරයි. මෙම මූලද්‍රව්‍යයන් ආවර්තිතා වගුවේ හරි. හොඳයි. එතකොට සිලිකන් සහ ජර්මේනියම් ගැන ඊළඟ දවසේදී අපි කතා කරමු. හරිද? සිලිකන් සහ ජර්මේනියම් ගැන ඊළඟ දවසේදී කතා කරමු. මොකද ඒකේ අපිට ව්‍යුහ සටහනක් අදින්න තියෙනවා. එහා පැත්තේ ටියුට් එකේ බලන්න එහා පැත්තේ පිටුවේ රූප සටහන් වගේක් එහෙම තියෙනවා. ඒවා ඇඳලා ඒ ටික අපි ඊළඟ දවසේදී පැහැදිලි කරගමු. මොකද ඒක දැන් ඇඳින්න ගියොත් එහෙම වෙලා යනවා. හරි? හොඳයි. එහෙනම් අදට අපි උතරින් නවත්තමු ඉලෙක්ට්‍රොනික විද්‍යාව. එතකොට අපි ආරම්භයක් ගත්ත පාඩමට ඊළඟ දවසේදී ඉතිරි ටික සාකච්ඡා කරලා පාඩමේ ඉස්සරහට යමු. හොඳයි. එහෙනම් මේ ටික හරි නේද? තේරුණා නේද මේ කියලා දීපු ටික? හරි. හොඳයි. හරි එහෙනම් අපි අදට මේක නවත්තමු. මොකද මෙතනින් ඉස්සරහට තව කරන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා. ඊළඟට තියෙන්නේ අපිට මේ රූප සටහන් වගේක් ඇඳලා වැඩේ පැහැදිලි කරගන්න. ඒ නිසා අපි අදට එහෙනම් නවත්තමු. එහෙනම් ඊළඟ සතියේදී අපි නැවත හමු වෙමු. හරි. එහෙනම් සියලු දෙනාට ආයුබෝවන්. තෙරුවන් සරණයි. සුබ දවසක්.